13 වෙනි සංශෝධනය බලබෙදීම පළාත් සභා ක්‍රමය කියන්නේ එකිනෙකට සම්බන්ධ වූ නමුත් එකිනෙකින් වෙන් කළ හැකි කපා වෙන් කළ හැකි නෙමෙයි නමුත් එකිනෙකට වඩා වෙනස් වූ අදහස් තුනක්. සමහරු කියනවා ඔව් බලතල බෙදන්න ඕනේ. තවත් සමහරු කියනවා නෑ බලතල බෙදීමක් අවශ්‍ය නෑ කියලා. සමහරු කියනවා බලතල බෙදන්න ඕන නමුත් පළාත් සභා කියන ඒකකයට නෙමෙයි. ඊට වඩා පුංචි ඒකකයකට බලතල බෙදන්න ඕනයි කියලා. තවත් සමහරු කියනවා නෑ පළාත් සභා සෑහෙනවයි කියලා. ඒක නිවැරදි ඒකකය කියලා. තව පිරිසක් කියනවා පළාත් සභාව වලින් ඔබට ගිය බලතල ප්‍රමාණයක් තියෙන්නත් ඕන ඒකකයකුත් තියෙන්න ඕනයි කියලා. ඔය විදිහට තමයි දැන් සාකච්ඡාව සංවාදේ යන්නේ. නමුත් මේ සංවාදයේ මේ සාකච්ඡාව දැන් තීරණාත්මක තැනකට අවිල්ලා තියෙනවා. ඒ මන්ද. එක පැත්තකින් අපි දකිනවා ජෙනීවා යෝජනාවේ ඒ සාර්ථකත්වයත් එක්ක රටවල් බහුතරයක් 13 වෙනි සංශෝධනය පදනම් කළ බලතල බෙදීමකට පක්ෂයි ජාත්‍යන්තර ප්‍රජාව තුළ. එහෙම නැති රටවල් ගැන මට හිතන්න අමාරුයි. දැන් මේ ප්‍රශ්නේ විතරක් ගත්තොත් 13 වෙනි සංශෝධනය සහ බලතල බෙදීම ගැන ප්‍රශ්නේ විතරක් ගත්තොත් රුසියාව චීනය පවා ඒකට විරුද්ධ වෙයි කියලා මම නම් හිතන්නේ නැහැ මගේ අත්දැකීම අනුව. ඉතින් අත්ත වශයෙන්ම බලතල බෙදීමට විරුද්ධ සහ 13 වෙනි සංශෝධනයට විරුද්ධ රටක් ගැන මට හිතාගන්න අමාරුයි. අනිත් පැත්තෙන් ආණ්ඩුවක් තියෙනවා. ඒ ආණ්ඩුවේ ආධිපත්‍යධාරී පිරිස 13 වෙනි සංශෝධනය ගැන දරන්නේ එක්ක නිෂේධනාත්මක අදහසක් නැත්නම් ඇල්මැරුණු අදහසක්. සමහර ඇමතිවරු සුපහැදිලිව කියනවා මේක අහෝසි කරන්න ඕන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න ඕන කියලා. සමහර ඉහළ නිලධාරියෝ ඒක කියනවා. ජනාධිපතිතුමා පවා ඔහුගේ මතය වෙනස් කරලා තියෙනවා. ආරක්ෂක ලේකම් හැටියට 2006-7 කාලෙදී එතුමා 13 වෙනි සංශෝධනය සහ පළාත් සභා වලට විරුද්ධත්වයක් දැක්වේ නැහැ. ඒ වෙනුවෙන් අඩු වැඩි වශයෙන් පෙනී සිටියා. යුද්ධ මුල් කාලේ. නමුත් යුද්ධයේ අවසන් වීමත් සමග නැත්නම් අවසන් වෙන්න ඕන මෙන්න තියෙද්දී ඒ මතය වෙනස් වෙගෙන ආවා. එතුමා ජනාධිපති වුණාට පස්සේ ඉන්දියාවට ගිය පළවෙනි ගමනේදී අගමැති නරේන්ද්‍ර මෝඩි 13 වෙනි සංශෝධනය ගැන කතා කරපු අවස්ථාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයකට කිසිම ප්‍රතිචාරයක් නොදක්වා ඊළඟ දවසේ නවදිල්ලියේදීම ඉන්දියානු ජනමාධ්‍ය සමග කරපු සාකච්ඡාවකදී බලතල බෙදීම සහ දේශපාලන විසඳුමක් පිළිබඳව අදහසට පහර දුන්නා. එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මට මතක ලංකා දේශපාලන ඉතිහාසය තුල. ඊයේ පෙරේදා ජෙනීවා ඡන්දයට ඔන්න මෙන්න ඉන්දියාවේ ඡන්දය බලාපොරොත්තුෙන් ඉඳද්දි පවා ඉන්දියාව 13 වෙනි සංශෝධනය ගැන කීප වතාවක් සඳහන් කර තියෙද්දි පවා අපේ විදේශ කටයුතු භාර ලේකම්තුමා රියර් ඇඩ්මිරල් ජානත් කොළඹගේ ද හින්දු පුවත්පත සමග කරපු සාකච්ඡාවේදී ඒ කියන්නේ චෙන්නයි කේන්ද්‍ර කරගත්තු ඉන්දියානු ඉංග්‍රීසි භාෂයික ඊටාම ප්‍රකට පුවත්පතක් සමග කරපු සාකච්ඡාවේදී කිව්වා මේ 13 වෙනි සංශෝධනයෙන් වැඩක් වෙන්නේ නැහැ. මොකද්ද වෙලා තියෙන වැඩේ? මම හිතන්නේ ඉන්දියාව ඔය 13 වෙනි සංශෝධනයේ එල්බගෙන ඉන්න ඕනේ නැහැ. මේක 1987 කතන්දරයන්නේ. දැන් ඕකේ අල්පන්ලා ගිහිල්ලා කියලා මේ ඊයේ පෙරේදා මේ ඉන්දියන් ඡන්දේ බලාපොරොත්තුෙන් ඉඳද්දී තමිල්නාඩුවේ ඡන්දෙකුත් තියෙනවා කියලා දැනගෙන ඒක කිව්වා. ඇයි ඒ මතය බොහොම දැඩි විදියට ජනාධිපතිතුමා සහ ඔහු සමග ඉන්න කිට්ටුවන්ත හිටපු යුද සෙන්පතියන් අද නිලධාරීන් වශයෙන් ඉන්න සමහරු එක්කෙනෙක් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වශයෙන් ඉන්න ඒ පිරිස ඔවුන්ගේ ඒ මතය සහ ව්‍යාපෘතිය වන නිසා දැන් ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මකයට නගන්න
අවස්ථාවක් එන්නේ මේ නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී. එහෙමත් නැතුව නව ව්‍යවස්ථාවක් වෙනකන් ඉන්නේ නැතුව සමහරු මේක ව්‍යවස්ථා සංශෝධනයක් හැටියට ගේන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. ඒක කරන්න ඒ ක්‍රමයක් තියෙනවා. දැන් ව්‍යවස්ථාව සම්පාදනය කරන කමිටුවේ සමාජිකයෙකු වන මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් GL පීරිස් නෙමෙයි GH පීරිස් ජෙරි පීරිස් අයිලන්ඩ් පුවත්පතට ලිපි පෙළක් ලියලා කිව්වා පළාත් සභා ක්‍රමය අහෝසි කළ යුතුයි කියලා. ඉතින් දැන් ව්‍යවස්ථාව සම්පාදනය කරන කෙටුම්පත් මණ්ඩලයේම එක මහාචාර්යවරයෙක් තමුන්ගේ අදහස හැටියට මේක පුවත්පතේ ලියනකොට නිකන් කියනකොට නෙමෙයි ලියනකොට අපට තේරෙනවා වෙන කවදාවත් නැති තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. ඊටාම දක්ෂිනාංශික far right නැත්නම් තද දක්ෂිනාංශික hard right කණ්ඩායමක් ආණ්ඩුව තුල ආධිපත්‍යධාරී කණ්ඩායම ලෙස පවතිනවා. අයි මම කියන්නේ ආධිපත්‍යධාරී නැත්නම් dominant or hegemonic fraction කියලා. හේතුව ආගමැතිතුමා කැබිනට්ුවේ සෙස්සෝ ඒ මතේ ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. එහෙම මතයක ඉන්නවයි කියලා අපට තේරෙන්නේ නැහැ. හේතුව මේ ඔවුන් කියලා තියෙනවා පුළුවන් තරම් ඉක්මනට පළාත් සභා ක්‍රමය තියන්න ඕන. දැන් කේලිය රඹුක්වැල්ල මහත්තයා වුණත් ඊයේ කතා කරනකොට කියනවා මෙන් 13 වෙනි සංශෝධනය ඉතින් අපි ව්‍යවස්ථාවේ තියෙනවානේ. නමුත් ව්‍යවස්ථාවේ තිබුණත් ඒක කටු ගන්න පැහැදිලි උත්සාහයක් තියෙනවා. නම් එහෙම උත්සාහයක් ගත්තොත් ජාත්‍යන්තර මතය එහෙම තියෙද්දි ඉන්දියාවේ මතය බොහොම පැහැදිලිව කියා තියෙද්දි ලංකාව අනවශ්‍ය විදිහේ දරුණු අර්බුදයකට තල්ලු වෙන්න ඉඩකඩ තියෙනවා. නමුත් යථාර්ථය තේරුම් නොගන්න සමහරු ආණ්ඩු බලයේ නැත්නම් රාජ්‍ය බලයේ ඉන්නකොට දැන් අර ඩොනල්ඩ් ට්‍රම්ප්ට වුණා වගේ යථාර්ථයත් එක්ක ගැටෙනවා. ඒ ගැටුමේදී යථාර්ථය සහ රාජ්‍ය පාලකයෝ අතර ගැටුමේදී යථාර්ථය කවදාවත් පරදින්නේ නැහැ. රාජ්‍ය පාලකයෝ තමයි පරදින්නේ. නමුත් ඒ වගේ අනවශ්‍ය විදිහේ අර්බුදකාරී තත්වයක් දැන් මෝරමින් තියෙනවා. දැන් උතුරු කරේ තත්ත්වය මොකක්ද? අපි දන්න විදිහට එතනත් මතභේදයක් තියෙනවා. EPDP සංවිධානය සහ ඇමති ඩග්ලස් දේවානන්ද දිගටම කියලා තියෙන්නේ 13 වෙනි සංශෝධනය අවශ්‍යයි. ඒක පදනම් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. තව පීවර ගන්නවා නම් ගන්න ඕනේ කියලා. ඒක දිගටම මේ මතය ප්‍රකාශ කරලා තියෙනවා. දැන් එතුමා සහ එම මතය දරන අනිත් දමිළ දේශපාලන කොටස් ආණ්ඩුවේ නව ගමන නැත්නම් උතුරු නැගෙනහිර ඇත්තටම කෙරෙන දේවල් සම්බන්ධයෙන් මොනවා කරයිද 13 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් කොයි වගේ සටනක් කරයිද නොකරයිද කියන එක අපි දන්නේ නැහැ. ඒක අපි අනාගතයට ඉදිරි කරලා තියෙනවා. නමුත් දමිළ දේශපාලන ප්‍රධාන ප්‍රවාහය මේන් ස්ට්‍රීම් ගත්තාම ඊටාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා. අයි මම කියන්නේ ඒක කනගාටුදායකයි කියලා. එක පැත්තකින් අන්ත දක්ෂිනාංශික පිරිසක් රාජ්‍ය පාලකයා සහ ඔහු වටා ගොනු වෙලා තියෙනවා. ඔවුන් බලන්නේ 13 වෙනි සංශෝධනය එක්ක අහෝසි කරන්න, එහෙම නැත්නම් ඒක දුර්වල කරන්න. පළාත් සභා ක්‍රමය මතු පිටින් තියාගත්තත් ඒකේ බලතල පැවරීම, ඒ බලතල ඉවත් කරන්න. එහෙම උත්සාහයක් තමයි ඔවුන්ට තියෙන්නේ. ඒ තත්ත්වය තුල තර්කානුකූලව දමිළ දේශපාලනය තුල එක්සත් පෙරමුණක් ඇති වෙන්න ඕන. 13 වෙනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය රකින්න, ආරක්ෂා කරන්න, in defense. නමුත් එහෙම කරන්න බෑ. හේතුව 13 වෙනි සංශෝධනයට තමුම්ම පයින් ගහනවා නම් ඒක රකින්නේ කොහොමද? මම කියන්නේ නෑ හැමෝම කියන්න ඕනේ කියලා 13 වෙනි සංශෝධනය තමයි තියෙන හොඳම දේ. අපි මෙතනින් නවත්තනවා. ඒක නෙමෙයි. නමුත් 1987 88 කාලේ ඉඳන්
ඒ කියන්නේ මුලදී මේක අත්හදා බලන්න කලින් හොඳද නරකද කියලා 13 වෙනි සංශෝධනයට විරුද්ධ බවක් මධ්‍යස්ථ මතධාරී දමිළ දේශපාලන නායකත්වය පවා පෙන්නුම් කරලා තිබුණා. රාජීව් ගාන්ධි අගමැතිතුමාට ලියපු ලියුමක පවා ඒක තිබුණා. ඉතින් එතකොට මොකද්ද වෙන්නේ? 13 වෙනි සංශෝධනය සහ පවතින පළාත් සභා ක්‍රමයේ හරියට ආරක්ෂා නොකරනකොට ඒ ක්‍රමයට විරුද්ධව ඉන්න ඊට වඩා රැඩිකල් පිරිස ඒ කාලේ LTT එක සහ ප්‍රතිගාමී අන්තදක්ෂිණාංශික පිරිස දකුණේ හිටපු සහ ඉන්න ඔවුන්ට පුළුවන් මේක ලේසියෙන් ක්‍රියාත්මක නොකර ඉන්න සහ මේක නොපිට පෙරලන්න තමුන් ඒක ආරක්ෂා කරන්න නැතිකොට when the Tamil parties are not resolute in a united defense of the existing devolution of power, that is to say the 13th Amendment and the system of provincial councils, then that system demonstrates a heightened vulnerability to the counter reformation that the Sinhala far right is attempting. Probably for the first time, because this is the first time that they are concentrated in power at the highest levels. ඉතින් ඒ දමිළ දේශපාලන පක්ෂ දැන් අමුතු තත්වයකට ඇවිල්ලා ඉන්නේ. එක පැත්තකින් අපි ජනීවා යෝජනාවලිය ගත්තාම 2009 ඉඳන් අද දක්වා 13 වෙනි සංශෝධනය ගැන තමයි කතා කරලා තියෙන්නේ. කොච්චර තල්ලු කරත් ඩයස්පෝරාව කොච්චර තල්ලු කරත් genocide, international criminal court, referendum on self-determination එතනට යන්නේ නැහැ ජාත්‍යන්තර ප්‍රජාව. ඉන්දියාව යන්නෙත් නැහැ. ජාත්‍යන්තර ප්‍රජාව යන්නෙත් නැහැ. මීට වඩා බාහිර උත්සාහයක් දරන්න අමාරුයි. ඉන්දියාව නොයන තැනකට ඇමරිකාව යන්නෙත් නැහැ. ඉතින් 13 වෙනි සංශෝධනය තමයි පිළිගත හැකි යථාර්ථයකට තියෙන්නේ ජාත්‍යන්තර වශයෙන්. දැන් සිහින නොයෙකුත් සිහින මවනවා අර ජෙනොසයිඩ් ගැන සිහින මැව්වා වාගේ. නෑ මේ 13 වෙනි සංශෝධනය පළාත් සභා ක්‍රමය ඒක අහෝසි කරලා අපිට පුළුවන් එක්ක ෆෙඩරල් ක්‍රමයකට යන්න එහෙම නැත්නම් ජාතීන්ගේ ස්වයං තීරණ අයිතිය තහවුරු කරන ජනමත විචාරණයකට යන්න කියලා. ඉතින් ලෝකෙ දිහා හරියට නොබලන දෙපිරිසක් ඉන්නවා ලංකාවේ. එකක් තමයි සිංහල අන්තවාදී පිරිස, අනිත් එක දමිළ අන්තවාදී පිරිස. දැන් ওই රෙෆරෙන්ඩම් කතන්දරයේ ඔස්සේ ගිය ස්පාඤ්ඤේ කටලෝනියාවේ පුජිමෝන්ට වෙච්ච වැඩේ දැක්කනේ. මේ යුරෝපීය පාර්ලිමේන්තුව යාව බාර දෙන්න යනවා ස්පාඤ්ඤයට. ඉතින් ඒක කරන්න බැරි දෙයක්. විශේෂයෙන්ම ආසියාවේ ඒක කරන්න බෑ. යුරෝපේ කරන්න බැරි නම් ආසියාවේ කරන්න බෑ. විශේෂයෙන්ම ඉන්දියාවේ දොරපුඩ. හේතුව ඔය රෙෆරෙන්ඩම් කතන්දරේ මෙහෙ කරොත් ඊළඟට ඔය ප්‍රශ්න ආයෙත් එක තැන්වල වෙන රටවල් මතු කරන නැත්තම් මතක් කරනවා. ඉතින් දමිළ ජනතාවට මේ પરම්පරාව තුළ අපිට පේන තෙක් මානයකදී දිනා ගන්න පුළුවන් බලතල බෙදීම පදනම් වෙන්නේ 13 වෙනි සංශෝධනය හා පළාත් සභා ක්‍රමය මත. ඒකෙන් අදහස් වෙන්නේ ඒක මත පදනම් වෙලා තවත් ඒක තහවුරු කරන්න බෑ කියලා. There's a difference between building on the 13th Amendment and going beyond the 13th Amendment. It's just not possible given the regional and global balance to seriously envisage pushing beyond the 13th Amendment. But it can be built upon. But to build upon it, it has to be defended and consolidated in the face of a determined far-right attempt to do to the 13th Amendment and the Indo-Sri Lanka Accord what has been done by Mr. Netanyahu to the Oslo peace agreements. But the Tamil political parties have yet to understand that they have to take a determined stand and a serious, sincere, authentic stand in defense of
concretely existing devolution. අනිත් පැත්තෙන් සිංහල අන්තවාදී. අන්තවාදී කියලා කියන්නේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය විතර නෙමෙයි. විපක්ෂෙත් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා අර සිංහල අන්තවාදී ප්‍රවාහයේ පිටුවරු ඉන්නවා. සමහර ප්‍රගතිශීලී නැත්නම් රැඩිකල් වාමාංශික පක්ෂ බලතල බෙදීම සහ 13 වෙනි සංශෝධන පළාත් සභා ක්‍රමය ගැන මොකුත් කතා නොකර ඉන්නවා. මේ ප්‍රධාන මූලෝපායක ප්‍රශ්න ගැන කතා නොකර ඉන්න බෑ. ස්ථාවරයක් තියෙන්න ඕන. නමුත් සිංහල අන්තවාදී පක්ෂ සහ විශේෂයෙන්ම රාජ්‍ය පාලකයා තමුන්ගෙන් දැන් අහගන්න ඕනේ ප්‍රශ්නේ මේකයි. 13 වෙනි සංශෝධනය අහෝසි කරොත් හෝ ඒකේ හිල් විදලා බලතල එළියට ගත්තොත් ඒකේ ප්‍රතිවිපාක විඳ දරා ගන්න ශ්‍රී ලංකා රාජ්‍ය ශක්තිමත්ද? දැන් ඉන්දියාව තමිල්නාඩු ප්‍රශ්න නිසා සහ වෙනත් ප්‍රශ්න ඒ කාලේ ලංකාව ඇමරිකාවට උවමනට වඩා කිට්ටුයි කියලා අද චීනට උවමනට වඩා කිට්ටුයි කියන ප්‍රශ්න තියෙනවා. මේ ප්‍රශ්න නිසා දමිළ බෙදුම්වාදයට සහයෝගය නොදුන්නත් බෙදුම්වාදී ව්‍යාපාරයට පිටුබලයක් දුන්නා. සහ එතන ඒකේ රිය බේස් එකක් පසුමුණක් හැටියට කටයුතු කරා. ඒක වෙනස් වුණේ ඉන්දු ලංකා කිවිසුම සහ 13 වෙනි සංශෝධනයෙන් පස්සේ. ඒක වෙනස් වුණා. දැන් 13 වෙනි සංශෝධනය නොපිට පෙරළුවොත් නැත්නම් ඒකේ කැලි ගැලෙව්වොත් ඉන්දියාවේ ස්ථාවරයේ ඇති වෙන මාරුව අපිට දරා ගන්න පුළුවන්ද? එක එකක්. දමිළ ජනතාව අතර ඇති වෙන රැඩිකල් කරණය දරා ගන්න පුළුවන්ද? ඒක තලා දාන්න පුළුවන්. නමුත් දමිළ ජනතාව මේ ලෝකේ හුදකලා නැති බව බොහොම මේ ඊයේ පෙරේදා ආපහු ඔප්පු වුණා. දමිළ ජනතාවගෙන් කොටසක් කැමති හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ ජාත්‍යන්තර වශයෙන්. නමුත් උන් හුදකලා කරලා ගහන්න ඉඩ දෙන්නෙත් නැහැ ඉන්දියාවත් ලෝකෙවත්. ඉතින් දමිළ ජනතාවගේ රැඩිකල් කරණය සිද්ධ වුණොත් 13 වෙනි සංශෝධනය ගලවලා පළාත් සභා ක්‍රමයේ හිල් විදලා ඒක දරා ගන්න පුළුවන්ද? මම අවසන් කරන්නේ මේ රාජ්‍ය පාලකයට සහ ඔහුගේ මතය දරන්න උන්ට එක පුංචි ඓතිහාසික කතන්දරයක්. ඈත ඉතිහාස නෙමෙයි. මෑත කාලීන ඉතිහාසයේ කතන්දරයක් කියලා මතක් කිරීමක් කළා මම කැමති මේක නිමා කරන්න. යුගොස්ලාවියාව කියලා රටක් තිබුණා. දේශපාලන වශයෙන් ලංකාව නුගක් කිට්ටු අපි වගේම නොබැඳි ව්‍යාපාරය ආරම්භ කරපු අත වශයෙන් බෙල්ග්‍රේඩ් වල තමයි නොබැඳි ව්‍යාපාරය ආරම්භ වුණේ 1961. අද යුගොස්ලාවියාව කියන රටක් නැහැ. ශක්තිමත් රටක්. ස්ටාලින් උත් බය වුණා යුගොස්ලාවියාවට ඇඟිලි ගහන්න. ටීටෝගේ කාලේ. නමුත් ටීටෝගේ අභාවයත් එක්ක සමාජවාදී පක්ෂයේ ජාතිවාදී නායකයෙක් ආවා මිලෝසෙවිච් කියලා. සර්බියන් ජනාධිපති. ඔය අන්ත සර්බියන් ජාතිවාදියෝ ඔහුව තල්ලු කරා කොසෝවෝ කියන ප්‍රාන්තයේ ස්වායත්තතාවය පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා අහෝසි කරන්න කියලා. To revoke the autonomous status of Kosovo. ඒක 1990 කරා. අද කොසෝවෝ කියලා රටක් තියෙනවා යුගොස්ලාවියාව කියලා රටක් නැහැ. අර ප්‍රාන්තේ දරා ගන්න බැරුව ඒ ප්‍රාන්තේ ස්වායත්තතාවය අහෝසි කරලා පාර්ලිමේන්තුවේ 3/2 බහුතරය පාවිච්චි කළා. අන්තිමට උනේ යුගොස්ලාවියාව ඉවරයි. හේතුව වටපිට රට ඇතුලෙන් ප්‍රතිචාර ඇති වුණා. එව්වට ඒ ප්‍රතිචාර වලට උඹනවට වඩා තදින් ගහන්න ගිහිල්ලා වටපිට රටවල් ටික ගැහැවුවා යුගොස්ලාවියාවට. අසල්වැසියෝ නේටෝ එක පාවිච්චි කළා. අන්තිමට කොසෝවෝ වෙනම රටක්. යුගොස්ලාවියාව හැකිලුණා සර්බියාවට සහ අනිත් රටවල් වලට. අන්න ඒක තමයි ඉතිහාස. අනිත් එක මිලෝසෙවිච් ලෝක යුද අපරාධ උසාවියේ ගිහිල්ලා නතර වුණා. නතර වෙලා එතනම තමයි ඔහුගේ ජීවිතය අවසන් වුණේ අසනීප වෙලා. ඉතින් ඒ පාරේ නොයා යුතුයි. ඉතින් මේ දෙගොල්ලන්ටම සිංහල සහ දමිළ
අන්තවාදී කණ්ඩායම් අන්තජාතිවාදී කණ්ඩායම් මතක තියාගන්න ඕනේ දේ කොච්චර අකමැති වුණත් මේ තියෙන 13 වෙනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය තමයි දීර්ඝ කාලයක් තිස්සේ පැවතිලා තියෙන යථාර්ථය. මේ යථාර්ථය පදනම් කරගෙන ඒක ආරක්ෂා කරගෙන ඒක සාර්ථක කරලා ඒක මත ගොඩනගෙන දෙයකට පමණයි අනාගතයක් තියෙන. දැන් ආණ්ඩු දෙකක් බලතල බෙදීමට පක්ෂ වූ ආණ්ඩු දෙකක් කරපු විශාල වරදක් තමයි 13 වෙනි සංශෝධනය හරියට ක්‍රියාත්මක කිරීම ගැන හිතාමතා කටයුතු කිරීම වෙනුවට 13 වෙනි සංශෝධනයෙන් ඔබට පණින්න හැදුවා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ 13 වෙනි සංශෝධනයට අවශ්‍ය බලතල නොදීම විතර නෙමෙයි. ඉන් ඔබට යන්න උත්සාහ දරීම. කවුද? චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පැකේජයක් ගෙනාවා. අලුත් ව්‍යවස්ථාවක් වෙනුවෙන්. එතුමියට කරන්න තිබුණේ එතුමියයි ඊට වඩා විජය කුමාරතුංගයි සටන් කරපු පළාත් සභා ක්‍රමයේ සහ 13 වෙනි සංශෝධනය සාර්ථක කර ගැනීම සඳහා ඩග්ලස් දේවානන්ද සහෝදරගේ EPDP සංවිධානය සමග එක්කහුව වෙලා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න. මට මතකයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 50 වෙනි සංවත්සරයේදී 2001 ඩග්ලස් ප්‍රසිද්ධ කතාවක් කරද්දී ආයෝජනයක් කරා යුද්ධ තියෙන නමුත් අඩු තරමින් 13 වෙනි සංශෝධනයේ තියෙන අන්තර්වාර පාලනය ක්‍රියාත්මක කරන්න. අපිට පුළුවන් මෙතන මිනිසුන්ට සේවයක් කරලා මේක සංවර්ධනය කරන්න කියලා. ඒක එතුමිය කරන්නේ නැහැ. ඒ වෙනුවට මේ කලාප සංගමයක් බවට පත් කරන්න පැකේජයක් ගේන්න හැදුවා. ඊළඟට 2000 ඒක ටිකක් අඩු කරලා අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා අගෝස්තුවේ. ඒකෙන් උනේ අර දකුණේ තිබිච්ච විරෝධය නිදන්ගත වෙලා තිබිච්ච පළාත් සභා විරෝධයට ලොකු අවස්ථාවක් ආවා. බලතල බෙදීමට සම්පූර්ණ විරුද්ධ වෙනවා. ඒ කියන්නේ කරන්න තිබිච්ච දේ කරන්න නැතුව ඊළඟ එක්කෙනා අගමැති රනිල් වික්‍රමසිංහ ඒත් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හැදුවා. මේ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන්න නැතුව අලුත් ව්‍යවස්ථාවක් ගේන්න හදලා ඒ ආණ්ඩුවත් කාලා පක්ෂත් ඉවර කරලා කොළඹත් පරදිලා ගෙදර ගියා. කරන්න තිබුණේ ඔය දෙගොල්ලන්ට ඔය කියන ස්ටැචුට් 13 වෙනි සංශෝධනයේ පළාත් සභා ක්‍රමය කොහොමද අපි හරියට ක්‍රියාත්මක කරන්න කියලා ඒක හොයලා බලලා කඩිසරව කටයුතු කරන්න තිබුණා. ඒක කරන්න වරම තිබුණා. පළාත් සභාව හරිය තැනක් තමයි වාඹ. ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා ප්‍රධාන ඇමතුමාගේ කාලේ. කවුරුත් කියවේ නැහැ එතකොට මේක ෆේල් කියලා. ඔහු සමග වාඩි වෙලා අනිත් පළාත් සභා මහ ඇමතිවරු වාඩි කරගෙන විපක්ෂ නායකවරු වාඩි කරවගෙන මේක හරියට කරන්න තිබුණා. ඒක කරන්නේ නැතුව මේ මහා හීන දැකලා ලොකු පිම්මක් ගන්න ගිහිල්ලා තමයි අද ඒකට ප්‍රතිවිරුද්ධව කරුපර්ණ විතාන කියපු අර පළාත් සභා විරෝධය ඒක අන්තයකට ගියාම අනිත් අන්තය තහවුරු වෙනවා. අපි අපේ දේශපාලන ඉතිහාසය ගත්තහම ලංකා ජාතික කොංග්‍රසයේ ඉඳන් ව්‍යවස්ථාදායක සභාව ඉඳන් මොකද්ද තිබුණ තත්ත්වය? බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ අතේ රාජ්‍ය බලය තිබුණා. අපි සෙන්ටර් කියලා කියන එක. දැන් ඒ සෙන්ටර් එක අත් වශයෙන්ම තිබුණේ වයිට් හෝල්. නමුත් අපේ ව්‍යවස්ථාදායක අපේ දේශපාලනඥයෝ ඒක තුල දීර්ඝ කාලයක් පියවරෙන් පියවර වැඩ කරලා ඒව සාර්ථක කරවලා අන්තිමට අවශ්‍ය බලය ඔක්කොම ලැබෙන තත්ත්වයක් නිර්මාණය කරගත්තා. ඉතින් ඒ වගේම තමයි පළාත් සභා. ඒක කරපු જાතියන්නේ අපි. සිංහල දෙමළ මුස්ලිම් ඒ වැඩ කරේ තමුන්ගේ අතේ මේ සෙන්ටරගේ බලය නොතිබිච්ච තත්ත්වයක් තුළ. ආසාවෙන් ඒගොල්ලෝ බලය දුන්නේ නැහැ. නමුත් අර දීපු අවකාශය පාවිච්චි කරලා ඊටාම කදිමට වැඩ කරලා අඟලෙන් අඟල 1948 දක්වා ආවා. It was a classic, in fact, really classic case of incrementalism.
of gradualism. The transition from the 1920s, when the first councils to independence. Now we have lost that capacity. The provincial administrations don't look at it that way. It is up to the provincial administrations to work as an efficient trade union would function. කොහොමද වෘත්තීය සමිතියක් වැඩ කරන්නේ? ලොක්ක දෙන්න නැහැ කියලා ඉන්නේ නැහැ. ගාමිණී ජාවික්‍රම පෙරේරා මහ ඇමතිතුමා සම්බන්ධයෙන් මතක් කරනකොට එතන ආර්ථික සංවර්ධනය අපි දන්නවා වෙනම වායඹ එක්ස්පෝර්ට් ප්ලැට්ෆෝම් එකකුත් තිබුණා. නමුත් එක අවස්ථාවකදී නිර්ධාරිත තන්ත්‍රය ඒ බලතල දීම නොකරපු නිසා ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්වා උසාවිය යන්න කියලා. ගාමිණී ජාවික්‍රම පෙරේරා මහ ඇමතිතුමා උසාවිය ගියා රජයට විරුද්ධව රජයේ මේ නිලධාරීන්ට විරුද්ධව. ඉතින් ඒක කරන්නත් ලෑස්ති වෙලා ඉන්න ඕන. පළාත් සභාවල දේශපාලනඥයෝ. ඒක නොකර බලාපොරොත්තු වෙන්න බෑ. දැන් අපේ දේශපාලන මුතුමිත්තෝ අඟලෙන් අඟල මිලිමීටරෙන් මිලිමීටරයක් වශයෙන් බ්‍රිතාන්‍යයෙන් අවශ්‍ය බලය ගත්තා. ඒක තමුන්ට හසුරවන්න පුළුවන් කියලා පෙන්නලා ඒ සීමිත බලය. දුන්න සීමිත බලය. ඒ ක්‍රමය තමයි අනුගමනය කරන්න වෙන්නේ. උතුරු අයර්ලන්තෙත් ඒක තමයි කරේ. දෙවැනි කාරණාව දැන් අවස්ථාවක් තියෙනවා. දැන් අපේ කමල් තවරාස කිව්වා වාගේ ස්ටැචුට්ස් දැන් අපේ ඩග්ලස් දේවානන්ද ඇමතුමාට පුළුවන් මෙවුවා මිනිස්ටර් කෙනෙක් හැටියට මෙවුව ඉදිරිපත් කරන්න. දැන් කැබිනට්වට ගේන්නේ ඔක්කොම ප්‍රතිගාමී වුණේ. සරත් වීරසේකර කියනවා මෙහෙම කරනවායි කියලා තව එක්කෙනෙක් තව එකක් ගේනවා. ඉතින් ඇයි බැරි 13 වෙනි සංශෝධනය සැබවින්ම බලාත්මක කිරීම සඳහා EPDP සංවිධානයේ නායකයා වන සහ ඇමතිවරයෙක් වන ඩග්ලස් දේවානන්ද ඇමතුමාට පුළුවන් දීර්ඝ කාලයක් තිස්සේ ඒ වෙනුවෙන් පෙනී සිටි මේ සියලුම තොරතුරු ගොනු කරලා අවශ්‍ය කැබිනට් පේපර් එකක් ගේන්න. එතකොට ඒක හරහා ආණ්ඩුව ඇතුළේ සංවාදයක් ඇති වෙයිනේ. හැමෝම මේ ප්‍රතිගාමී මතයක නැහැනේ. ඕකේ සංවාදයක් ඇති වෙනවා. ඉතින් එහෙම දෙයක්ත් කරන්න පුළුවන්. ඉතින් ප්‍රතිසංස්කරණවාදී ප්‍රතිසංස්කරණශීලී ගමන කියලා කියන්නේ කවුරුත් එහෙම බලතල දෙන්නෙත් නැහැ. ඉල්ලුවේ නැත්නම් ඒක ලබා ගන්නත් බෑ. තියෙන බලතලත් හරියට පාවිච්චි කරන්න ඕන. That is the path of the long march through the institutions. That is a concept that we don't seem to have, but we had and we were masters of. That is how we obtained independence. පක්ෂ politics කියලා අපි ගමු අපේ පක්ෂ දේශපාලනය ගත්තාම යම් යම් දේවල් චන්ද්‍රිකා ජනාධිපතිනි ගේනකොට මහින්ද රාජපක්ෂ එතුමාට ඒකට විරුද්ධ වුණා ඇතුළේ. දැන් එහෙම තමයි හැදුනේ. ජයජාවදන යමක් ගේනකොට ප්‍රේමදාස මහත්තයා විරුද්ධ වුණා. එහෙම තමයි ඕක මූහත් වෙලා ඒ තැන්වලට ඒ මිනිස්සු ආවේ. දැන් පළාත් සභාවලත් එහෙමයි. මහමැති හරියට කරන්නේ නැත්නම් ඒ පක්ෂයේම ඒ කැබිනට්ුවේම කවුරු හරි ඒක කරන්න ඕන. එහෙම නැත්නම් සුවචකීකරු ගෝලය හැටියට ඉතලා හරියන්නේ නැහැ. ඉන්දියාව ලංකාවට එරෙහිව ඡන්දෙ දුන්නයි කියලා. ඒ කොහෙන්ද ඒ අදහස ආවේ? ඡන්දෙ දීම එකක්, ඡන්දෙ නොදීම එකක්, ඡන්ද විරුද්ධව දීම තව එකක්. 2012 2009 අපට පක්ෂව ඡන්දෙ දුන්නා. 2012 විරුද්ධව ඡන්දෙ දුන්නා. 2013 ඡන්ද දීමෙන් වැළකී හිටියා. 2014 ඡන්ද දීමෙන් වැළකී හිටියා. 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයා මංගල සමරවීර මහත්තයා ගිහිල්ලා අර සම අනුග්‍රාහකත්වයේ දක්වනකොට යහපාලන ආණ්ඩුවට කොච්චර සහයෝගය දුන්නත් ඉන්දියාව ඒ සම අනුග්‍රාහකත්වයට අස්සන් ගැහුවේ නැහැ. හේතුව ඒක ඉතාම භයානක දෙයක් නිසා. 2021 ඡන්ද දීමෙන් වැළකී හිටියා. ඉතින් අහන්න ඕන ප්‍රශ්නේ 2009 ඡන්ද දෙන්නයි ඊට පස්සේ ඡන්ද දීමෙන් වැළකී සිටින්නයි හේතුව මොකක්දයි කියලා. ඒකට උත්තරේ බොහොම සරලයි. ඒ සරල උත්තරේ තමයි ඉන්දියාවට යුද්ධ කාලේ නිල වශයෙන් පොරොන්දු වුණා
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ එතුමාව නියෝජනය කරපු ට්‍රොයිකාව කියලා කියන බසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ සහ ලලිත් වීරදුංග කියන ත්‍රිත්වය යුද්ධ කාලේ පොරොන්දු වුණා 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවායි කියලා. ඒක ලිඛිතව. වාචිකව 13 ධන කියලාත් කිව්වා. 13 ධන කියන්නේ මහා ලොකු දෙයක් නෙමෙයි. 13 වෙනි සංශෝධනයයි සෙනට් සභාවයි. ඒක මේ ෆෙඩරල් හරි ඒ සමහරු කියන වගේ 13+ ඒක ලොකු ප්ලස් එකක් නෙමෙයි. ලොකු පාප කර්මයක් නෙමෙයි. නමුත් එහෙම කිව්වා. ඒක ශිව ශංකර් මෙනන් ඉන්දියාවේ හිටපු රාජ්‍ය ලේකම්වරයාගේ මතක සටහන් පොතේ තියෙනවා. යුද්ධ ඉවර වීම සමග 2009 මැයි 21 වෙනිදා ඉන්දියානු ආණ්ඩුවත් එක්ක ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරා ලංකා ආණ්ඩුව. ඒකේ තිබුණ 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා කියලා. සහ දෙමළ පක්ෂත් එක්ක සංවාදයකට ගිහිල්ලා ඒ process ඒ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියනවා කියලා. මැයි 23 වෙනිදා 2009 ඒකම කිව්වා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග ඒකාබද්ධ නිවේදනය. දැන් ඒකේ මම වරදක් දකින්නේ නැහැ. හේතුව ඒක තමයි යුද්ධ කාලේ කිව්වේ. ඒ යුද්ධ කාලේ ඒක කියලා තමයි අපි අවකාශය ගත්තේ, ඉන්දියාවේ සහයෝගය ලබා ගත්තේ යුද්ධ ඉවර කරගන්න. ඉතින් ඒ බිලට අස්සම් කරන්න වුණා ජනාධිපතිතුමාට ඒවකට. ඒකේ වරදක් නැහැ. නමුත් ඒ බිල ගෙව්වේ නැහැ. ඒ බිල ගෙවන්න දුන්නේ නැහැ. ඒ බිල ගෙවන්න නුදුන්නේ එවකට ආණ්ඩුවේ හිටපු අන්ත දක්ෂිණාංශික සමහර දේශපාලනඥයෝ සහ සංවිධාන ශ්‍රී ලංකන දෙස් පක්ෂ නෙමෙයි සභාග ආණ්ඩුවන්නේ සහ දැනට ජනාධිපති වෙලා ඉන්න ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක කැමැතියට සහ බැසිල් රාජපක්ෂ මහත්තයා. බැසිල් රාජපක්ෂ එමෙතුමාගේ මතය උනේ ඉස්සෙල්ලා උතුර සංවර්ධනය කරලා ඔක්කොම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හැටියට තරඟ කරන්න ඕනේ කියලා. ඔහු දේශපාලන අධිකාරිවාදියෙක්. EPDP එකටත් කිව්වා EPDP හැටියට නෙමෙයි ශ්‍රී ලංකා හැටියට තරඟ කරන්න කියලා. ඒක තමයි 13 වෙනි සංශෝධනය මේ වෙලාවේ ක්‍රියාත්මක කරේ නැත්තේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ මොහොතේ විරුද්ධ වුණා නෙමෙයි පසු කාලීනව විරුද්ධ වුණා මේ බලතල බෙදීමේ ප්‍රශ්නේදී. අන්තිමට 2013 තමයි 2012 වෙනකොට ඉන්දියාව කිව්වා ඕගොල්ලෝ අපිට මේක පොරොන්දු වුණා. තමිල්නාඩුව මේ ප්‍රශ්නේ එහෙම තියෙද්දී අපි ඒ අවදානම අරගෙන ඕගලන්ට උදව් වුණා. ඇමරිකාව එහෙම බලනකොට මේ යුද්ධය අන්තිම මොහොතේ නවත්තන්න. ඕගොල්ලෝ ඒ පොරොන්දුව ඉෂ්ට කරේ නැහැ. ඒක හන්දා අපි විරුද්ධව ඡන්ද දෙනවා කියලා 2012 වෙනකන් ඉවසලා 2012 ඡන්ද දුන්නා අපිට විරුද්ධව. හැබැයි විරුද්ධව ඡන්ද දුන්න එකම එක අවස්ථාව 2012. ඒ තත්ත්වය වෙනස් 2013 උතුර පළාත් සභා ඡන්ද පැවැත්වුවා. නමුත් ඒ වෙනකොට අර දමෙල දේශපාලනේ ආපහු රැඩිකල් වෙලා. මට මතකයි විග්නේශ්වරන් මහ ඇමතිතුමා දියුරුන් දීලා අපි ඔක්කොමලා වාඩි වෙලා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඔක්කොමලා එකට වාඩි වෙලා කෑම කාලා එළියට එනකොට එළියට ඇවිල්ලා ඔහුගේ තරුණ උපදේශකයෙක් හිටියා TRO එකේ මිනිස්සයා ප්‍රකාශනය නිකුත් කරා අභ්‍යන්තර ස්වයං තීරණය ගැන කතා කරලා ඉන්ටර්නල් self determination. ඒ කියන්නේ 2013 වෙනකන් කල් මැරුවා. ආණ්ඩුව විතර නෙමෙයි TNA එක. සාකච්ඡා ආරම්භ වුණා 2011. TNA එක කැමති වුණේ 13 වෙනි සංශෝධනය පදනම් කරගෙන සාකච්ඡාව කරන්න. නිකන් සාකච්ඡා කරා. ඒ සාකච්ඡාව ඉතින් බ්‍රාහ්මුවක් නැහැනේ. ඊළඟට එක පැත්තකට අදිනවා අනිත් පැත්තට ඇද්දා. ඒ සාකච්ඡාව බිඳ වැටුණා. ඉතින් ඉන්දියාව ඊටාම පැහැදිලි. මේ ජනාධිපතිතුමා බලයට පත් වුණාමත් මෝඩියාගේ මැතිතුමා 13 වෙනි සංශෝධනය ගැන කිව්වා මෙහෙම එකට හිටගෙන නවදිල්ලියේ. පළවෙනි සාකච්ඡාව. එදා ඉඳන් ජයශංකර් කිව්වා. ජනීවා වල ඉන්න තානාපති කිව්වා මේ චන්දර කලින්. ඕක කියාගෙන ගියා. එහෙන් 13 කියනවා අපි කියනවා නෑ අපි ජැටියක් දෙන්නම් කියලා. 13 වෙනි සංශෝධනය තමයි අපිට ගෙවන්න පුළුවන් අඩුම මිල. ඒ මිල ගෙවන්න නැතුව
ජෙටි දෙන්න මේ නගනහිර ජෙටිය දෙනවා බටහිර ජෙටිය දෙනවා අරක දෙන්න මේක දෙන්නම් කියලා අපේ ජාතික සම්පත් මූලෝපායක සම්පත් දෙන්නම් කියලා පොරොන්දු වුණා. ඒ මිනිස්සු ඒක ඇහුවේ නැහැ. ඉතින් ඒ අනිත් එක මම කිව්වා වගේ කලින් ඡන්දේ ඔන්න මෙන්න තියෙද්දි ඇඩ්මිරල් කොළඹගේ ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාව කරලා කිව්වා මොකද්ද මේ 13 වෙනි සංශෝධනයේ ඒක අසාර්ථකයිනේ. ඉන්දියාව ඔය 1987 එකේ එල්ලීගෙන එන එකේ තේරුමක් නැහැ කියලා කිව්වා. ඉතින් එහෙම වුණාම කවුද ඡන්දේ දෙන්නේ? ඡන්දේ අපිට විරුද්ධ වෙන දුන්න එක ලොකු දෙයක්. විරුද්ධව දුන්න නම් තව රටවල් ගණනාවක් ඒ විදිහටම ඡන්ද දෙනවා. එතකොට 11 නෙමෙයි 11 මේ ලැබපු අඩුම ඡන්ද ප්‍රමාණයනේ ඓතිහාසිකව ඒ 11 බහිනවා තව 7කට 6කට. හොඳ වෙලාවට එහෙම අපට විරුද්ධව ඡන්ද දුන්නේ නැහැ 2012 වගේ. නමුත් අපට පක්ෂව ඡන්ද දීමට තිබුණ අවස්ථා අපි නැති කරගත්තා. විශේෂයෙන්ම සරත් වීරසේකර ඇමතිතුමා පළාත් සභා ක්‍රමයේ අහෝසි කරනවායි කියලා ශපථ කරනවායි කියලා කිව්වා. අනිත් එක මේ ඉන්දියන් කාර්යෝ ජාත්‍යන්තර ප්‍රජාවයි මෝඩයෝ නෙමෙයි. ජනාධිපතිතුමා දැන් කියනවා එහෙනම් අපි ඉක්මනට පළාත් සභා ඡන්දය තියමු කියලා. නමුත් කතන්දරේ තියෙන්නේ පළාත් සභා ඡන්දය ගැන නෙමෙයිනේ 13 වෙනි සංශෝධනය ගැනනේ. පළාත් සභා ඡන්දයක් තියලා ඒකේ තියෙන බලතල ඔක්කොම ගන්න පුළුවන්. පළාත් සභාව නෙමෙයිනේ. බලතල බෙදීම තමයි ප්‍රශ්නේ. 13 වෙනි සංශෝධනය පදනම් කරගෙන ඒක ඉතුරු කරගෙන ඉස්සරහට යනවද නැද්ද කියන එක. ඉතින් ඒකට උත්තර දෙන්න නැත්නම් ඉන්දියන් කාර්යයන්ව රවට්ටන්න අදුවොත් ඒක අපි මතක තියාගන්න ඕන දේශපාලන විද්‍යාවේ පරණම අත්පොතක් වන අර්ථශාස්ත්‍ර කියන පොත ලිව්වේ මේ ඉන්දියන් කාර්යයක් කියලා කවුටිල්ලි කියලා. ඉතින් එහෙම රවට්ටන්න බෑ රටව. ඒක තමයි අපිට ඡන්ද නුදුන්නේ. ඒ විරුද්ධව ඡන්ද දුන්න නෙමෙයි. අන්තිම එකක් කියනවා. දැන් මේ විනාඩියක් තියෙනවා කියවනේ. ඒ විනාඩිය මම දැන් පාවිච්චි කරන්න. 13 වෙනි සංශෝධනය සහ පළාත් සභා ක්‍රමය තමයි උතුරයි දකුණයි යා කරන මේ නවිච්ච අල්පෙනෙත්තක් හැටියටවත් තියෙනවා. At least it's a bent safety pin linking the north and east. ලංකාව සහ ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිකව හා දේශපාලනිකව යා කරන නවිච්ච අල්පෙනෙත්තක් හැටියට තියෙන්නේ ඒකයි. That is also the bent safety pin which links the Sri Lankan state and the Indian state. ලංකාව සහ අපි පෙරේද දක්වා වගේ ජාත්‍යන්තර ප්‍රජාවේ බහුතරය යා කරන අල්පෙනෙත්තක් හැටියට තියෙන්නේ ඕක. අල්පෙනිති 3ක්. ඕක අල්පෙනිතිද මේ මැහුමක්ද කියලා මම දන්නේ නැහැ. මැහුමක් වෙන්නත් පුළුවන්. අල්පෙනිති නොවි. It could be just a stitch. ඉතින් පාලකයෝ තීන්දුවක් ගන්න ඕනේ. බහු ජනතාවත් තීන්දුවක් ගන්න ඕනේ. දැන් අපි අකමැති වෙන්න පුළුවන්. උඟා හේතු තියෙන්න පුළුවන්. 13 වෙනි සංශෝධනය ගැන ප්‍රශ්න කරන්න. නමුත් අපි අපෙන් අහන්න ඕන ප්‍රශ්නේ ඔය මැහුන් 3 කැපුවොත් ඒකේ ප්‍රතිවිපාක අපට විඳ දරා ගන්න පුළුවන්ද? ඒක විඳ දරා ගැනීම වටිනවද? යථාර්ථවාදියෙක් වශයෙන් මම දේශපාලන විද්‍යාඥයෙක් පමණක් නෙමෙයි දේශපාලන විද්‍යාව තුළ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳව ඒ විශේෂ අධාරීමක් තියෙන සහ භාවිතාවෙන් රාජ්‍යතාන්ත්‍රිකව කටයුතු කරලා තියෙන පුද්ගලෙක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිකියුරිටි කවුන්සිල් එකේ රටවල් 5න් 2ක මම සේවය කරලා තියෙනවා. ඔය අල්පෙනිති නැත්තම් මැහුම් 3 ලිහා ගන්න එක වෙන කාටවත් නෙමෙයි විශාලම අවාසය වෙන්නේ ලක්වැසි අපට.